ගිය සතියේ විදේශ විනිමය පිළිබඳ මූලික හැඳින්වීමක් කරා අපි එතනින් අද පටන් ගමු. ලෝක පුරා විවිධ රටවල් මුදල් වර්ග වෙනත් මුදල් වර්ග සඳහා හුවමාරු කර ගන්න ලබන ගනුදෙනු වල එකතුව විදේශ විනිමය වෙළඳපොළ ලෙස හැඳින්වේ. වැඩි ඒකේ 아무තු පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. මේ දැන් විදේශ විනිමය කියන එක ඇත්තටම අලුත් දෙයක් නෙමෙයි. right? උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමු නිකන් පාන් ගෙඩියක්. මේකේ මිල රුපියල් 50යි. කියන්නේ පාන් ගෙඩියක මිල රුපියල් වලින් 50යි. එක පාන් ගෙඩියක් රුපියල් වලින් 50යි. බොඩේද? පාන් ගෙඩියක මිල රුපියල් වලින් 50යි. දැන් මේක පාන් දාන්න නැතුව පාන් වලට අපි ඩොලර්ස් කියලා ගත්තොත් මෙතෙන්ට වැටෙන්නේ ඩොලර් රුපියල් වලින් 50යි. එහෙම නැත්නම් එක ඩොලර් එකක් රුපියල් වලින් 50යි. හරි. ඒකේ තේරුම ඔයගොල්ලන් පාන් ගන්න දන්නවා නම් පාන් අරගෙන ඒක මුදල් ගෙවන්න දන්නවා නම් විදේශ විනිමය කියන එක අලුතෙන් ඉගෙන ගන්න දෙයක් ඇත්තෙම නැහැ. කිසිම වෙනසක් නැහැ. ඒ තරම සරල කාරණාවක් තමයි විදේශ විනිමය කියලා කියන්නේ. ශුද්ධ අපේක්ෂණ න්‍යායයට අනුව pure expectation theory එකට අනුව යටිකුරු වූ පළදා වක්‍රයකින් නිරූපණය කරන සාක්ෂිය. සාක්ෂි නොවන්නේ ද වන්නේ? සාක්ෂිය වනුයේ. හරි. හරි. උත්තර ටික දිගුකාලීන බැදුම් කර සඳහා ඉල්ලුම පහත වැටෙමින් ඇත. අනාගතයේදී කෙටිකාලීන අනුපාතයන්ගේ පහත වැටීමක් අපේක්ෂා කෙරේ. ආයෝජකයින්ගේ ද්‍රවශීලතා සඳහා වන ඉල්ලුම බෙහෙවින් අඩුය. අනාගතයේදී කෙටිකාලීන අනුපාතයන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කෙරේ. දෙවෙනි උත්තරෙම අනාගතයේදී කෙටිකාලීන අනුපාතයන්ගේ පහත වැටීමක් අපේක්ෂා කෙරේ. හරි. මුලින්ම තිබ්බේ මේ බොන්ස් වල බැඳුම් කර සඳහා ඉල්ලුම පහත වැටීම. ඊල්ඩ් එක උඩට යනවනේ ඒකේ. දෙවෙනි එක අනාගතයේදී කෙටිකාලීන අනුපාතයන්ගේ පහත වැටීමක් අපේක්ෂා කෙරේ. හරි. තුන ආයෝජකයන්ගේ ද්‍රවශීලතා සඳහා වන ඉල්ලුම බෙහෙවින් අඩුය. හතර අනාගතයේදී කෙටිකාලීන අනුපාතයන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කෙරේ. දෙකයි හතර එක වගේ නේ. දෙවෙනි එක පහත වැටීමක් අපේක්ෂා කෙරේ. උත්තර වෙන්න ඕනේ දෙවෙනි එක නේද? ඒක උත්තරේ තියෙන දෙවෙනි එක කියන එක තමයි පොඩ්ඩක් ඒක කොහොමද ආවේ කියන එක නම් දන්නේ නැහැ. හරි. දැන් එක්ස්පෙක්ටේෂන් තියරි නේ ඔක මේ මාතෘකාව පදනම් වෙලා තියෙන එක්ස්පෙක්ටේෂන් තියරි එක අනුව
ඒතර එක්ස්පෙක්ටේෂන් එක තියෙන ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු වෙයි කියලා. හරි? ඔව් එක්ස්පෙක්ටේෂන් එකේ ඉන්ට්‍රස්ට් රේට් අඩු වෙයි කියන්නේ. ඔව්. right. මතකයි අපේ demand and supply සර් පේන්නේ නැහැ. එන්න. ඔව් සර්. සාමාන්‍ය හරි. හරි මේක සප්ලයි මේක ඩිමාන්ඩ් නේ. දැන් ඔකේ තියෙන්නේ මේ කෙටි කාලින ණය ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙයි කියලා නේද? හරි. මේකේ තියෙන යටිකුරු පළදා වක්‍රයේ නිරූපණය කරන සාක්ෂිය. හරි. දැන් එක්ස්පෙක්ටේෂන් එක තියෙන්නේ කෙටි කාලීන පොලි අනුපාත අඩු වෙයි කියලා නම් හරිද? ඔයා ණය දෙනවනම් හරි ණය දෙනවනම් ඔයා බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලීන ණය දෙන්න නැත්නම් දිගු කාලීන ණය දෙන්න. ඔයාගේ අපේක්ෂාව තියෙන්නේ මේ පොලි අනුපාත අඩු වෙයි කියන පැත්තට. දිගු කාලින් නේද? ඔයා බලාපොරොත්තු දිගු කාලීන ණය දෙන්න. right? එතකොට දිගු කාලීන ණය වලට තියෙන සප්ලයි එක වැඩි වෙනවා. නේද? සප්ලයි එක වැඩි වෙනවා. මේ පැත්ත තමයි ඔක්කොම ණය දෙන්නේ. හරි? දිගු කාලීන ණය දීම වැඩි වෙනවා. හැමෝම try කරන්නේ පුළුවන් තරම් ඈතට ණය දෙන්න. පුළුවන් තරම් දුරට. හැබැයි මේකේ පැත්තේ තියෙන ඩිමාන්ඩ් එක අඩුයි. මොකද හැමෝම ණය ගන්න බලන්නේ කෙටි කාලෙක. නේ? ඒ වගේම කෙටි කාලින ණය සඳහා තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙයි. සප්ලයි එක අඩු වෙයි. right ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු වෙන හින්දා හැමෝම බලන්නේ දිගු කාලින ණය දෙන්න. හැබැයි ඉන්ට්‍රස්ට් රේට්ස් අඩු වෙන හින්දා මේ ණය ගන්න අය බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලින ණය ගන්න. ඉතින් කෙටි කාලෙක තියෙන ණය වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා දිගු කාලින ණය වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. කෙටි කාලින ණය වල තියෙන සැපයුම අඩු වෙනවා දිගු කාලින ණය වලට තියෙන සැපයුම වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මේක yield curve එක පල්ලෙහාට යනවා. මේ short term demand එකෙන් interest rates වැඩි කරන්න try කරන්න. long term supply එකේ නිසා interest rates අඩු කරන්න try කරන්න. එනවා සර්. හරි සර්. මේ සර් තව පොඩි දෙයක් තියෙනවා අර මේ වෙළඳ පොළ යනවුම් සීමාකාරී යනවුම් සම්පූර්ණ කිරීම හෝ අර ෆිල්ලෝ කිල්ලෝඩ අනේ ඒ ටික පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න පුළුවන්ද? කියන්නේ මාකට් ඕඩර් එකයි ලිමිට් ඕඩර් එකයි නේ. මාකට් ඕඩර් ලිමිට් ඕඩර් ඊට පස්සේ ෆිල් ඕ කිල්ලෝඩර් කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා අවලංගු කරන තෙක් යහපත්ව පවතින ඇනවුම්. goodwill cancel. goodwill cancel නේ. දැන් අපි කියමු ජෝන් කීල්ස් ෂෙයාර් එක ට්‍රේඩ් කරනවා. හරි ජෝන් කීල්ස්. දැන් අපි කියමු දැන් ප්‍රයිස් එක 170යි. හරි 170යි. ඊට එකපාරටම නිවුස් එකක් එනවා සිනමන් ලයිෆ් එකේ ලොකු ටැක්ස් ඇඩ්වාන්ටේජ් එකක් එනවා. ඒකේ මුළු බෙනිෆිට් එකම ජෝන් කීල්ස් වලට ලැබෙනවා කියලා. එහෙම නැත්නම් දැන් එන ටූරිස්ට්ලා ඔක්කොම යන්නේ ජෝන් කීල්ස් හොටෙල්ස් වලට විතරයි යන්නේ. මොකද ඒ වගේ නිවුස් එකක් එනවා. ඒතකොට ඔයා හිතනවා ජෝන් කීල්ස් එක 170 ඉඳන් 200ට එකපාරටම පණි කියලා. 200 එකපාරට යයි කියලා. right? එතකොට මේ වගේ වෙලාවකදී
ඔයා ජෝන් කේස් ගන්න බලයිද විකුණන්න බලයිද? ගන්න බල ගන්න බලයි. ඒ වගේම ඔයාලට හිතනවා ප්‍රයිස් එක එකපාරට වැඩි වෙයි කියලා. හරි? එහෙනම් වුණොත් දැන් පුළුවන් තරම් ඉක්මනටද ගන්න බලන්නේ පුළුවන් තරම් කල් අරගෙන පූල් එකේ ඉඳලා ගන්න අතලක ඉඳලා ගන්නද බලන්නේ. පුළුවන් තරම් ඉක්මනට ගන්න. පුළුවන් තරම් ඉක්මනට ගන්න ඕනේ. කියන්නේ මාකට් එකේ තියෙන ප්‍රයිස් එක දැක්කම ගමන් ටක් කරලා ගහන්න ඕනේ. right? ඒකට කියන්නේ මාකට් ඕඩර් එකක් කියලා. ඒ මාකට් එකේ තියෙන ප්‍රයිස් එක බලලා ටක් ගාලා ගන්න. බිඩ් ඔෆර් එකට ටක් ගාලා ඔෆර් එකට ගහන්න. හරි. දැන් මාකට් ඕඩර් එක දැනෙද්දී ජෝන් කීස් 170 තිබ්බත් ඔයා දන්නේ ඇත්තටම ඔයාට හම්බෙන්නේ කීයද කියලා. සමහරවිට ඔයාට හම්බෙන්නේ 180 වෙන්න පුළුවන්. හරි වාගේ ඕඩර් එක ෆිල් වෙන්නේ 180 වෙන්න පුළුවන්. හැබැයි ඔයා දැන් ජෝන් කීස් ෂෙයාර්ස් 1000ක් ගන්න හිටියා නම් ඔයාට ෂුවර් ඔයාට ඒ 1000 ලැබෙනවා කියලා. මාකට් එකේ ප්‍රයිස් එකට ඔයාට හම්බ වෙනවා කියලා ඔයාට ෂුවර්. අනිවාර්යෙන් හම්බ වෙනවා. හරි. ඒ කියන්නේ ඔයාට එක්සිකියුෂන් එක ඔයාට එක වෙනවයි කියලා තියෙන කොන්ෆිඩන්ස් එක 100%. අනිවාර්යෙන් කරනවා ඒක. ඒ ගැරන්ටි මේක අඩිය වෙනවා. හැබැයි ප්‍රයිස් එක තමයි ඔයා දන්නේ නැහැ. මෙන්න මේක දන්නේ නැහැ කීයද කියලා. සමහරවිට 180 වෙන්න පුළුවන්, 175 වෙන්න පුළුවන්, 185 වෙන්න පුළුවන්. දන්නේ නැහැ කීයද වෙන්නේ කියලා. නමුත් අනිවාර්යෙන් වැඩි කරනවා කියලා දන්නවා. right? ඒකට කියන්නේ මාකට් ඇයි ඒ එහෙම ගන්නේ? ඇයි ඒ ප්‍රයිස් එක අපි දන්නේ නැති වෙන්නේ අර චේන්ජර් නිසාද? ප්‍රයිස් එක ටක්කල මාරු වෙන්න පුළුවන්. දැන් 170 තිබ්බට හැමෝම බලන්නේ මේක ගන්න නම් ඔයාගේ ඕඩර් ෆිල් වෙද්දී ඔයාට ලැබෙන ප්‍රයිස් එක කීයද කියලා ඔයාට හිතා ගන්න අමාරුයි. මොකද මාකට් එක ටක් ගාලා දුවනවා. එක්කෝ වැඩි වෙන්න පුළුවන් නැත්නම් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔයාට ලැබෙන ප්‍රයිස් එක කීයද කියලා ඔයා දන්නේ. හැබැයි තියෙන ප්‍රයිස් එකට හම්බ වෙනවා කියලා ඔයාට ෂුවර්. හරි? හැබැයි අපි කියමු දැන් ඔයාට හිතන ප්‍රයිස් එක වැඩි වෙයි කියලා. හැබැයි ඔයාට හදිස්සියක් නැහැ ගන්න. ඉතින් ඔයා බ්‍රෝකර්ට කියනවා මේක 150 දී ගන්න කියලා. ෂෙයාර්ස් 1000ක් ගන්න 150. right? දැන් තියෙන ප්‍රයිස් එක 170. එතකොට 150ට ගන්න ගියොත් මේ ඕඩර් එක කවදද කෙරෙන්නේ? අද කෙරෙයිද? අදම කෙරෙයිද? දන්නේ නැහැ. දන්නේ නැහැ. හෙට? ඒකත් දන්නේ නැහැ. අපි කියමු ලබන සතිය. කියන්න බෑ. කියන්න බෑ. තව මාසෙකින්. ඒත් කියන්න බෑ. දන්නේ නැහැ. හැබැයි අපි කියමු සති දෙකකින් මේක හදිස්සියම කෙරෙනවා කියලා ඔයාට ආරංචියක් කරනවා. සති දෙකකින්. එතකොට ප්‍රයිස් එක කීයද කියලා තියෙනවා. ප්‍රයිස් එක 150යි. 150 එක ෂුවර්. දැන් මේ ඕඩර් එක කෙරෙන්නේ කවදද? එදා ප්‍රයිස් එක 150 කියලා ඔයාට ෂුවර්. මේක ෂුවර්. ඔව්. කවදද? කියලා ෂුවර් නෑ. දන්නේ. හරි ඒ වගේ ඕඩර්ස් වලට කියන්නේ ලිමිට් ඕඩර්. මේ එක ප්‍රශ්නයක තිබුණා සර් මේ ගනුදෙනුකරුවෙක් තව පැයකින් මාකට් එකෙන් ගන්නවා කියලා. එතකොට ඒත් ලිමිට් ඕඩර් එකක් කියලා තමයි උත්තරේ තිබුණේ. තව පැයකින්. තව පැයකින් ගන්න බල. තව පැයකින් ඒ කියන්නේ ෂෙයාර් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ඒකේ තිබුණේ. එතකොට උත්තරේ තිබුණේ ඒක ලිමිට් ඕඩර් එකක් කියලා.
තව පැයකින් හැබැයි මාකට් එක කොහෙද ගියේද කියලා දන්නේ නැහැ. එයාගේ ප්‍රයිස් එකට આવොත් ලිමිට් ඕඩර් හැබැයි පැයකින් කියලා ෂුවර් නැහැ. ඒක මාකට් ඕඩර් එකක් වෙන්න ඕනේ. හරි එතන උත්තරේ මාකට් ඕඩර් එක. මොකද බ්‍රෝකර්ට කිව්වොත් පැයක් ඇතුළත ගන්න කියලා බ්‍රෝකර් අනිවාර්යෙන් මාකට් එකේ තියෙන රේට් එක තමයි කරන්නේ. ඉතින් ඔයාලට ෂුවර් නෑ හම්බෙන්න ප්‍රයිස් එක ඔයා දීපු ප්‍රයිස් එක නැත්නම් වෙන ප්‍රයිස් එකද? එතකොට ඒක මාකට් ඕඩර් කියන එකද එන්නේ? එතන මාකට් ඕඩර්. හැබැයි ඒක මේ උත්තරයට තිබුණේ ලිමිට් ඕඩර් කියලා. ඒකයි මටත් පොඩ්ඩක් මේ දැනුවේ. ඒක අනිවාර්යෙන් මාකට් ඕඩර්. ඒ ප්‍රශ්නේ හරියට කියවොත් තමයි ප්‍රශ්නේ හරියට කියවොත් හිතා ගන්න පුළුවන් මොකක්ද කියලා. දැන් මම කියන විදිහට මට හිතෙන්නේ ලිමිට් ඕඩර් මේ මාකට් ඕඩර්. ප්‍රශ්න කියන්නේ සර්. කියන්නේ ආයෝජකයෙකු පැයක් තුලදී ABC සමාගමේ ව්‍යාපාර වස්තු 1000ක් රුපියල් 20 බැගින් මිලට ගැනීමට ඇයගේ තැරවකරු සමග ඇනවුමක් ස්ථාපිත කරනු ලැබේ. මේ ආකාරයේ ඇනවුම් හඳුන්වනු ලබන්නේ පැයක් තුලදී පැයක් තුලදී. පැයක් තුලදී ඊට පස්සේ අර උත්තර හතර තියෙනවා. පිල්ලෝ කිල්ලෝඩ, මාකට් ඕඩර්, ලිමිට් ඕඩර්, ගුඩ්විල් කැන්සල් ඕඩර්. පැයක් තුලදී පැයක් තුලදී මිලට ගැනීමට ඇයගේ තැරවකරු සමග ඇනවුමක් ස්ථාපිත කරනු ලැබේ. රුපියල් 20 ගානේ මිලට ගැනීමට ඇගේ තැරවකරු සමග ඇනවුමක් ස්ථාපිත කරනු ලැබේ. රුපියල් 20 ගානේ නේ? ඔව්. ප්‍රයිස් එක දීලා තියෙනවද නේද? ඔව්. ප්‍රයිස් එක දීලා තියෙනවනේ? ප්‍රයිස් එක දීලා තියෙනවා සර්. ඒතකොට කිල්ලෝ කිල්. කෙනවා ඕපන් කරලා තියෙනවා පැයකට රුපියල් 20 ගානේ ෂෙයාර්ස් 1000ක් ගන්නම් කියලා. හරි ඒක ඕපන් කරලා තියෙන පැයයි. ඒ ඇතුළතදී එක්ක ෆිල් උන් නැත්නම් කිල්. ඒක හැබැයි උත්තරේ තියෙන ලිමිට් ඕඩර් කියලා. නෑ හරිද. ඒක වැරදියි. අනිත් එක ගුඩ්විල් කැන්සල්. ඒ කියනවා බ්‍රෝකර්ට ඕඩර් එකක් දෙනවා මේ රුපියල් 150ක් ගානේ ජෝන් කීස් 1000ක් ගන්න කියලා. ඒතකොට බ්‍රෝකර්ට කියනවා එක GTC කියලා. ගුඩ්විල් කැන්සල්. කියන්නේ මේ ඕඩර් එක ඔයාම ඇවිල්ලා කැන්සල් කරනකම් ඒක බලපානවා. බලාත්මකයි. සමහරවිට මේක අවුරුදු අමතක වෙලා අවුරුදු 10කට පස්සේ එකපාරටම ඔයා දකින්න පුළුවන් වගේ ජෝන් කීස් 1000 කරන් තියෙන 150 ගන්න. ඒ අවුරුදු 10කට කලින් දාපු ඕඩර් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා ගුඩ්විල් ඕඩර්ස් දැම්මන් පස්සේ ඒක කැන්සල් කරන්න මතක තියාගන්න. මේක අමතක කරලා හිටියොත් ඉවරයි. කවදා හරි දවසක වදින්න පුළුවන්. ඔය දන්නේ නැතුව. තේරුණාද? ඒකයි ලිමිට් ඕඩර් එකේ අතර වෙනස මොකද්ද එතකොට? ලිමිට් ඕඩර් එක එදායින් ඉවරයි. ඒ දවස් ඇතුළත ඉවරයි. ගුඩ්විල් ඩේ. මේක සදාකල් තියෙන්න පුළුවන්. කැන්සල් කරනකම්. හරි. තේරුණාද? තව පොඩි හරි. ඔව්. සර් මේ සිකියුරිටීස් ඇන්ඩ් එක්ස්චේන්ජ් කමිෂන් එකේ
ඒ ඇක්ස් එක අපිට සෙන්ට්‍රල් බැංක් එකෙන් බලන්න පුළුවන්ද සර්? SEC X ටිකද? ඔව් ඒකේ අර මේ මොකද මේ චුට්ටක් වැඩිපුර දේවල් අහලා තියෙනවා. ඒකේ අපිට ඇක්ස් 3ක් කියලා තියෙනවා මේ නෝට් එකේ. ඒ තුන බලන්න පුළුවන්ද අපිට සෙන්ට්‍රල් බැංක් එකෙන්ද බලන්න පුළුවන්? SEC එකෙන් බලන්න. නැත්නම් ඇක්ට් එකේ නම්බර් එක Google කරාම පස්සේ එනවා. එහෙම බලන්න පුළුවන් නේද? ඔව්. හරි. වෙන මොකද ප්‍රශ්න තියෙනවද? නෑ සර්. වන්තිටයි හංසකාටයි කොටස් සම්බන්ධව නෝට් එකක් මොනවා හරි මේකේ අහලා තියෙන සමහර නෝට් එකට වඩා දේවල් ප්‍රශ්න වලදී අහලා තියෙනවා. ඊට වඩා අපිට බලන්න පුළුවන් මොකක් හරි සයිට් එකක් හරි එහෙම සාමාන්‍යයෙන් ඒකේ ඒකට හොඳ වැඩේ ඉතින් පොඩ්ඩක් කියවන්න වෙනවා. ෆයිනෑන්ෂල් නිවුස් අරගෙන. නිවුස්. ඒ කියන්නේ මෙතනින් සිලබස් එක ඉවරයි කියලා කියන හරි අමාරුයි. අර අමතර යමක් කියවලා මොකක් හරි knowledge එකක් ගන්න එක තමයි මෙතනින් එහාට කරන්න. අර බේසික් මතික තමයි සිලබස් එකෙන් කියන්න පුළුවන්. හංසිකාට ප්‍රශ්න වන්ති ඔව් ප්‍රශ්න තියෙනවද? තව පොඩි දෙයක් දැන් දැන් ප්‍රසන්ට් මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක රටවල් වල කියන්නේ රටවල් වල දැන් මූල්‍ය ප්‍රතිපත්තියයි ඒ සම්බන්ධව ෆයිනෑන්ෂල් මාකට්ස් වලට කොහොමද මේ බලපාලා තියන්නේ වගේ නිකන් ප්‍රශ්නයක් ඇහුවොත් අපි සාමාන්‍යයෙන් එක්ස්ප්ලেইন කරන්න ඕනේ කොයි විදිහටද? කොවිඩ් තත්ත්වය නිසා ඉකොනොමිස් ගොඩක් ස්ලෝ ඩවුන් වෙලා තියෙන සමහර රටවල් වල රිසෙෂන් තියෙනවා. කියන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික වර්ධනය රින වෙලා. නෙගටිව් GDP growth ලංකාවෙත් රින වෙලා තිබ්බා. ඉතින් ඒක ඒ තත්ත්වය එච්චර රටක මේ ආර්ථික සංවර්ධනය හරියට වෙන්නේ නැත්නම් ඒ රටේ අර ජීවන තත්ත්වයක් පල්ලෙහාට බහිනවනේ. ඒක නවත්තන්න එක ක්‍රියාමාර්ගයක් විදිහට මේ සෙන්ට්‍රල් බැංක්ස් වලින් මුදල් අච්චු ගහන එක කරා. ඇමරිකාවේ කරා, ලංකාවේ කරා, ලෝකේ ගොඩක් රටවල් වල මුදල් අච්චු ගැහුවා. අච්චු ගහලා ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් රේට්ස් පල්ලෙහාට ගෙන ආවා. මුදල් සංසරණය වැඩි කරන්න පියවර ගත්තා. ඒ වගේම බැංකු වල අර ලික්විඩිටි ද්‍රවශීලතාව බැංකු අතර ද්‍රවශීලතාව හොඳ මට්ටමක තියාගන්න සෑහෙන ක්‍රියාමාර්ග ගත්තා. ඉතින් ඒක නිසා අර ඩිෆෝල්ට් වීමේ සම්භාවිතාවත් අඩු වුණා. එකක් අර ඉන්ට්‍රස්ට් කොස්ට් එක අඩු වෙච්ච හින්දා. අනිත් එක ඩිෆෝල්ට් අවස්ථාවක ඇති වුණොත් ඒකට මුහුණ දෙන්නත් බැංකුවට ලික්විඩිටි තිබ්බා. ද්‍රවශීලතාව තිබ්බා. දැන් 2008 ඇති වෙච්ච තත්ත්වෙදී එහෙම දෙයක් තිබුණේ නැහැ. බැංකුවල ද්‍රවශීලතාව තමයි මුලින්ම තිබිච්ච ප්‍රශ්නේ. ද්‍රවශීලතාව නැතුව ගොඩක් ආයතන බිඳ වැටුණා. අර ලීමන් බ්‍රදර්ස් නැති වෙලා ගියේ මේ ද්‍රවශීලතාව නැති නිසා. ඉතින් ද්‍රවශීලතාව වැඩි කරන්නයි පොලි අනුපාත පල්ලෙහාට දාන්න තමයි මේ ගොඩක් සෙන්ට්‍රල් බැංක්ස් උත්සාහ කරේ.
right වෙන ප්‍රශ්න තියෙනවද? නෑ සර්. okay so ලබන සතිය කීයද කවදද තියෙන්නේ එක්සෑම් එක? සෙනසු right සෙන්සුරාද උදේ උදේද හවසද? බන්ති හංසිකයිත් එක්සෑම් කරනවද ලබන සතියේ? කරනවා සර්. right ඒ කියන්නේ ලබන සතියේ ඔයගොල්ලෝ මේ සැරේ කරන්නේ නැහැ සර්. හංසිකා ඒ කියන්නේ ලබන සතියේ ක්ලාස් එකට හංසිකා විතරයි ඉන්නේ නේ? අනිත් දෙන්නම නෑ. හරි හරි. ලබස්ති සැරඩේ සන්ඩේ සතින් ක්ලාස්ද? සන්ඩේ තියෙන නේද? ඔව්. සමහරක්කට එන්න වෙයි දන්නේ ඇයි? සැරඩේ එක්සෑම් එකද? සැටර්ඩේ එක්සෑම්. සැටර්ඩේ එක්සෑම් ආයි මේ ක්ලාස් එකට ඇවිල්ලා වැඩක් කරන්නේ නැහැ සම්. නේද? දැන් අවුරුද්දකුත් නිකම්ම ගෙදරට වෙලා හිටපු එකේ ඉතින් මේ කොහොමද පාස් වෙන්නේ? ඔක ෆේල් වෙන්න කිසිම හේතුවක් නැහැ. හරි. එහෙම වුණත් එහෙම අපරාධය අර ගෙදර හිටපු අවුරුද්ද. right අපි විදේශ විනිමයට යන්. ඉතින් මේක පිළිබඳව අලුතෙන් ඉගෙන ගන්න තරම් දෙයක් නැහැ ඇත්තටම. අපි තියරි ටික ටක් ටක් ගාලා කියවගෙන යන් විනිමය වෙළඳපොළ ගෝලීය වෙළඳපොළක් ලංකාව විතරක් නෙමෙයි විදේශ විනිමය වෙළඳපොළක් තියෙන්නේ මුළු ලෝකෙම පවා තියෙනවා. දැන් විදේශ විනිමය වෙළඳපොළ දවසකට කොච්චර ටර්නෝවර් එකක් තියෙනවද? එක දවසකට ටර්නෝවර් එක කොච්චරද? දවසකට තියෙන ඩොලර්ස් 5.3 ට්‍රිලියන්. හරි ඒ කියන්නේ එක දවසක ටර්නෝවර් එක මෙච්චරයි. පිළිවෙල. ලංකාවේ දවසකට ඩොලර්ස් මිලියන 100යි වැඩිම. හොඳ දවසක මිලියන 100යි. ඒ කියන්නේ විදේශ වෙළඳපොළට ලංකාවේ තියෙන දායකත්වය 100 කීයද? बिंदु दशम बिंदु देखा है सेव ඒකෙන් පේන්නේ ලංකාවේ මාකට් එක කොච්චර පොඩිද කියලා. හරි. ලංකාවේ GDP එකේ සයිස් එක ඩොලර් බිලියන 85යි. අපේ 90ක් කියලා.
ඉතින් මේකට වඩා ලොකු කම්පැනිස් තියෙනවා. අපේ Facebook එක අඩුම ගානේ $500ක් තියෙනවා බිලියන්. Facebook විතරක් ගන්න. ඒක පේන්නේ ලංකාවේ කොච්චර කුඩා මාකට් එකක්ද කියලා. හැබැයි අපිට තියෙන අවස්ථාව තමයි මේක ඉක්මනට වැඩි කරගන්න පුළුවන්. දැන් සිංගප්පූරු කරා වගේ ඒක තමයි චැලෙන්ජ් එක. විදේශ විනිමය වෙළඳපොළ ගෝලීය වෙළඳපොළක් පැය 24 පුරාම සතිය දවස් 5ක් right 24/7 නෙමෙයි 24/5 දවස් පැය 24 වගේ වැඩ මට මතක විදිහට පැයක් විතර අතරතුර පොඩි විවේකයක් ගන්නවා. ඒ කියන්නේ අර ජපානීස් ඕපන් එකයි US ක්ලෝස් එකයි අතර චූටි හැබැයි පැයක විතර පොඩි ගැප් එකක් තියෙනවා. ඒ අරින්න දවස් මුළු දවසම වගේ වැඩ. උදෑසන සිඩ්නි නගරයෙන් ආරම්භ වෙළඳපොළ සිකුරාදා හවස නිව්යෝක් නගරයෙන් අවසන් වෙනවා. හරි? කියන around the clock market. හරි දැන් මේ මාකට් එක වැඩිපුරම ඇක්ටිව් වෙලා තියෙන්නේ මේ ලන්ඩන් ටයිම් එකේදී. මොකද ලන්ඩන් වලට සෙට් වෙනවා ඒෂියන් ටිකකුයි US ටිකකුයි. ඒක නිසා ලන්ඩන් ඕපන් කරාට පස්සේ තමයි මාකට් එක වඩාත්ම ඇක්ටිව් වෙන්නේ. දැන් මේවා ටික මේ ඩයග්‍රෑම්ස් එකම කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ අහන්නේ විභාගෙදී අහන්නේ කවදාවත් ලන්ඩන් ඕපන් කරන්නේ ලංකාව වෙලාවෙන් කීයටද? අන්න ඒ වගේ ප්‍රශ්න නම් අහන්න යන්නේ නැහැ. හරි? ලෝ විශාලතම මූල්‍ය වෙළඳපොළ ලෙස හැඳින්විය හැකියි. right US treasury market එක තමයි ලෝකේ ලොකුම මූල්‍ය වෙළඳපොළ. ඒ වගේම සයිස් එකක් තියෙනවා විදේශ විනිමය වෙළඳපොළට. දිනකට සිදුවන ගණු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5ක් පමණ වෙනවා. forex market FX market යන නම් වලින්ද වෙළඳපොළ හැඳින්වේ. එදිනෙදා බොහෝ කටයුතු සඳහා විදේශ විනිමය අවශ්‍ය වුවද වෙළඳපොළ ගනුදෙනු වලින් 90ක් පමණ සමපේක්ෂණ ගනුදෙනු වේ. කියන්නේ ගොඩක් 90ක් 95ක් විතරම යන්නේ speculative transactions. trade transactions මත නෙමෙයි. මෙහිදී සිදුවන්නේ වෙනත් අවශ්‍යතාවයක් නොමැතිව ගනුදෙනු ඇරඹීමන් මෙන් සහ අවසන් කිරීමෙන් තුලින් අපේක්ෂිත ලාභ සහ අනපේක්ෂිත පාඩු දැරීමයි. විදේශ විනිමය වෙළඳපොළ වික්‍රේන්ද්‍රීගත වෙළඳපොළක් සඳහා උදාහරණයක්. right ඒ කියන්නේ සෙන්ට්‍රල් මාකට් එක නෙවෙයි. ලෝක පුරා විවිධ ස්ථාන සහ පද්ධති තුලින් ප්‍රවේශ වීමේ හැකියාවක් ඇත. කියන්නේ මේක රෙගියුලේට් කරන එක තැනක් කියලා හොයාගන්න අමාරුයි. ෆෙඩරල් රිසර්ව් එකෙන් කරන්නේ නැහැ. එහෙම දෙයක් නෙවෙයි. අර ඩිසෙන්ට්‍රලයිස්ඩ් ඔපරේෂන් එක තමයි මේකේ තියෙන්නේ. විනිමය වෙළඳපොළ කවුළුව තුළින් over the counter ගණදෙන සිදුවන්නා වූ වෙළඳපොළකි. එනම් ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් ඍජුවම සම්බන්ධ වීම තුළින් ගණදෙනු සිදුවේ. හරි ඒ කියන්නේ මේක අර එක්ස්චේන්ජ් එක කරා නෙමෙයි කරන්නේ. over the counter transactions තියෙන්නේ. ඒ කියන්නේ අපි ගිහිල්ලා දැන් shares ගන්නකොට කොටස් ගන්නකොට හෝ විකුණනකොට අපි ඒක කරන්නේ කොටස් වෙළඳපොළ හරහා. හරි අපි දැන් අපි ගියමු ජෝන් කීස් ගන්නවා නම් අපි දන්නේ එහා පැත්තේ විකුණන්නේ කවුද කියලා අපිට පේන්නේ. අපි දන්නේ. සමහරවිට අපි අල්ලපු මේසේ ඉඳගෙන එක්කන වෙන්න පුළුවන්. නමුත් අපි හිතා ගන්න බෑ. අපි දන්නේ මූණක් පේන්නේ නමක් නැහැ.
මාකට් එකේ ප්‍රයිස් එක විතරයි පේන්නේ. හැබැයි අපි ගිහිල්ලා පාන් ගෙඩියක් ගන්නවා. කඩෙන් පාන් ගෙඩියක් ගන්නවා නම් අපිට පේනවා මුදලාලි ඇවිල්ලා පාන් ගෙඩියක් දෙනවා. අපි දන්නා මුදලාලිගෙන් තමයි මේ පාන් ගෙඩිය හම්බෙන්නේ කියලා. ඉතින් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකත් ඒ වගේ තමයි. ඕවර් ද කවුන්ටර්. අර පාන් ගෙඩියක් ගන්නවා වගේ තමයි. අපි දන්නවා කවුද විකුණන්නේ කියලා. මේදී හෝමාරුවක් සම්බන්ධ වීම සිදු නොවේ. ඒ කියන්නේ එක්ස්චේන්ජ් එකක් ගෑවිලා නැහැ. අර ස්ටොක් එක්ස්චේන්ජ් එකක් වගේ දෙයක් ගෑවිලා නැහැ. හරි අපි දැන් ස්ටොක් එක්ස්චේන්ජ් එකට ගිහලා පාන් ගන්න නැහැ නේ. හරි ඒ වගේම අපි ෆුඩ්සිට් එකට ගිහලා ෂෙයා ජෝන් කීල් ෂෙයාර්ස් ගන්නෙත් නැහැ. නේ? ඉතින් ෆොරින් එක්ස්චේන්ජ් ට්‍රාන්සැක්ෂන් එක කියන්නේ නිකන් ෆුඩ්සිට් එකට ගිහලා පාන් ගෙඩියක් ගන්නවා වගේ වැඩක්. අපි දන්නා කවුද කරන්නේ කියලා. විදේශ විනිමය වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වන්නා වූ ප්‍රධාන ගනුදෙනු වර්ග දෙකකි දින දෙකකින් පියවන්නා වූ ගනුදෙනු. හෝ එයින් එහාට කියන්නේ ඉදිරි ගනුදෙනු. හරි මෙන්න මේ වගේ වැඩක් තියෙනවා. මතක තියාගන්න මේ ෆොරින් එක්ස්චේන්ජ් විදේශ විනිමය ගණන් වල තියෙන මූලික අදහස මෙච්චරයි. මේක දන්නවනම් එතනින් එහාට ඉතාමත්ම සරලයි. පාන් ගෙඩියක් ගන්නවා හා සමානයි. කිසිම වෙනසක් නැහැ. ඔයගොල්ලන්ට පාන් ගෙඩියක් ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයගොල්ලන්ට ෆොරින් එක්ස්චේන්ජ් හොඳට පුළුවන්. මේ තියෙන අද ෆොරින් එක්ස්චේන්ජ් ට්‍රාන්සැක්ෂන් එක කරනවා නම් දැන් මම උදාහරණයක් මේ වගේ දෙයක් කියන්නම්. ශිවන්ත මැරි කළද නැද්ද? නෑ. නෑ. හරි. අපි හිතමු ඔයාලට විවාහ වෙන්න තද බල උවමනාවක් තියෙනවා. හරි. ඉතින් අද දැන් අපි කියමු එක්සෑම් එකට යන දවසේ ඔයා ලස්සන කෙල්ලෙක් දකිනවා. ඉතින් ඔයා හිතනවා මම අදම විවාහ කරගන්නවා කියලා. හරි. ඉතින් ඔයා අද දැක්කලා අදම විවාහ කරගත්තොත් අද දැක්කලා අදම විවාහ කරගත්තොත් ඒක කියන්නේ කෑෂ් එක. කෑෂ් කරනවා. අදම කරගන්නවා වැඩි. අද දැකලා ඔයා හිතනවා හෙට තමයි බඳින්නේ කියලා. අපි මො t කියන්නේ. දැන් t + 1 එක දවසකට පස්සේ. මේක කියන්නේ ටොම්. ඒවා නැත්තම් හිතනවා දවස් දෙකකින් තමයි බඳින්නේ. අද දකින්නේ අද. අද තමයි දැක්කේ අදම බඳිනවා නම් කෑෂ්. අද දැකලා හෙට බඳිනවා නම් ටොම්. දවස් දෙකකින් බඳිනවා නම් ඒකට කියන්නේ ස්පොට්. දවස් දෙකකට පස්සේ ඕන දෙයක් කියන්නේ ෆෝවර්ඩ්. ඉදිරි. તો මේ දකින්න දවස තමයි ට්‍රාන්සැක්ෂන් දවස. බඳින දවස් තමයි සෙටල්මන්ට් දවස්. සෙටල්මන්ට් දවස් එක අදම වෙන්න පුළුවන්. එහෙනම් කෑෂ්. හෙට නම් ටොන්. අනිත් නම් ස්පොට්. අනිද්දාට පස්සේ ඕන දවසක් නම් ෆෝවර්ඩ්. ඒ මතක තියාගන්න මේ තියෙන්නේ මේ සතිය දවස් ගැන විතරයි කියන්නේ. සෙන්සුරාදී විතර මේකට අදාළ වෙන්නේ නැහැ. සතිය දවස් විතරයි. ඔය දවස් ඒ ඔක්කොම දවස් හතර වල තමයි මේක ගන්න ඕනේ. හරි තේරෙනවද? හැදෙන්නේ. මේක ඉතාමත් වැදගත් concept එක. settlement දවසයි transaction දවසයි. transaction දවසයි settlement දවසයි
දවස් දෙකක් වෙන්නේ ගොඩක් විට දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා දැන් අපි කියමු අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා දැන් වගේ අර පණිවිඩ හුවමාරු කිරීම මෙච්චරම ඉක්මනට කෙරුන්නේ නැහැ. මොකද ස්විෆ්ට් සිස්ටම් එක තිබුණේ නැහැ. RTGS නැහැ. right ඔක්කොම ගණදෙනු ගොඩක් ඒවා කෙරුණේ චෙක් කරා. නැත්තම් එක රටකින් තව රටකට ගණදෙනු කරනකොට ඒක වුණේ අර මෝස් කෝඩ් එක පාවිච්චි කරලා. right ඉතින් මේ මැසේජ් එක යන්න ගිහිල්ලා නැවත රෙස්පොන්සස් එන්න දවස් දෙකක් විතර ගියා. ඒක නිසා ගොඩක්ම foreign exchange transaction සාමාන්‍යයෙන් settle වෙන්නේ එන්න මේක. spot එක. දැන් අපි news බලනකොට අපි දකිනවා dollar against rupee රුපියල් 185යි. මේ දකින්නේ මොන රේට් එකද? සාමාන්‍යයෙන් spot rate එක. හරි අපි නිකම්ම රේට් එකක් කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ ඒක තමයි spot rate එක. ඉතින් අර ස්ටෑන්ඩඩ් එකක් වගේ සාමාන්‍යයෙන් කියන්නේ spot rate එක. පැහැදිලිද? දැන් වෙනකන් කිසිම ප්‍රශ්න තියනවද උනා? ගැටලු නෑ හංසිකා? නෑ සර්. හරි. තර විදේශ විනිමය වෙළඳපොළ භාවිතා කරන කටයුතු ආයෝජන කටයුතු දැන් අපි ගිහිල්ලා අපි කියමු මේ ආයෝජනයක් කරනවා දැන් කමර්ෂල් බැංකුව ආයෝජනය කරලා තියෙනවා බංග්ලාදේශ වල නැත්නම් මෝල්ඩිව්ස් මම මතක විදිහට ඉන්දියා පාකිස්තාන වල තියෙනවා බ්‍රාන්චස් හරි ඉතින් ඒගොල්ලෝ ගිහිල්ලා ඒ රටවල වල ආයෝජනය කරලා තියෙනවා දැන් අපි ලංකාවේ කම්පැනිස් කීපයක් තියෙනවා වෙන රටවල වල ගිහිල්ලා ආයෝජනය කරනවා අර ජෝන් කීට්ස් ගිහිල්ලා මෝල්ඩිව්ස් වල ආයෝජනය කරනවා. මේවා ආයෝජනය කරනකොට ලංකාවේ ඇතුළත ආයෝජනය කරනවා නම් ඒකට රුපියල් තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි ගිහිල්ලා පිටරට ආයෝජනය කරනවා නම් රුපියල් වලින් ආයෝජනය කරන්න විදිහක් නැහැ. ඒ රටේ භාවිත කරන මුදල් නැත්තම් ලෝකයේ පිළිගත් මේජර් කරන්සි එකක් පාවිච්චි කරලා තමයි ආයෝජනය කරන්නේ. ඒකට විදේශ විනිමය පිළිබඳ දැනුමක් අවශ්‍යයි. සම්පේක්ෂණ can speculate හරි යම් රටක විනිමය අනුපාතය වැඩි වෙයි කියලා සම්පේක්ෂණය කරන්න පුළුවන් ස්පෙකියුලේට් කරලා ඒක ප්‍රොසෙස් කරන්න පුළුවන් නැත්නම් විකුණන්න පුළුවන් ඉදිරියේදී සිදුවිය හැකි විනිමය අනුපාතික විචලනයන් අනුමාන කොට සිදු කරන්නා වූ ගනුදෙනු තමයි සමපේක්ෂණ කියලා කියන්නේ. ජාත්‍යන්තර වෙළඳාමේදී වෙළඳ පියවීම් පදනම් කරගත් ගනුදෙනු. ඇමරිකාවට භාණ්ඩ සපයන්නා වූ ශ්‍රී ලාංකික සමාගමකට එම භාණ්ඩ සඳහා ලැබෙන්නා වූ ඇමරිකන් ඩොලර් සම්බන්ධයෙන් සමාගමකට ගත හැකි ප්‍රධාන පියවර දෙකකි. එම මුදල ලැබෙන තුර සිට එතැන් වෙළඳපොළේ විකිණීම. මුදල් ලැබීමට පෙර ඉදිරි කිවිසුමකට එළඹීම. දැන් අපි කියමු අපි තේ ෂිප්මන්ට් එකක් යවන ඇමරිකාවට. තේ ෂිප්මන්ට් එක යන තව මාසයක් විතර ඇයි. right. ඒතර අපිට ඩොලර්ස් ටික හම්බෙන්නේ ෂිප්මන්ට් එක අද යවුවනම් මාර්තු පළවෙනිදා තමයි ඩොලර්ස් හම්බෙන්නේ. ඒක අපිට කරන්න පුළුවන් එක්කෝ මාර්තු පළවෙනිදා වෙනකන් ඉඳලා අපිට මේ හම්බෙන ඩොලර්ස් රුපියල් බවට පත් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරි කිවිසුමක් ඇති කර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගිහිල්ලා බැංකුවට කියනවා මේ මාර්තු පළවෙනිදා මම ඕගොල්ලන්ට ඩොලර් මිලියන එකක් දෙනවා. ඒක මේ රුපියල් බවට පත් කරන්න රේට් එක මට ලබා දෙන්න. හරි ඒක තමයි ඉදිරි කිවිසුමක් කියලා කියන්නේ. අපි දැන් මම හිතන්නේ මම ගිය සතියේ පැහැදිලි කරා කොහොමද මේ ඉදිරි කිවිසුම් වල මිල කැල්කියුලේට් කරන්න කියලා. මතකද දැන්? සතියක් කියන්නේ ඉතාමත්ම දීර්ඝ කාලයක් සාමාන්‍යයෙන් මතකයන් අමතක වෙලා යන්න පුළුවන් ඒ සතියක් ඇතුළත. ෆෝවර්ඩ් රේට් එක සමානයි
ස්පොට් රේට් එක වැඩි කරනවා භාගය මතකයි. ඒක ඉතාමත් හොඳයි. මොකද සම්පූර්ණයෙන් අමතක වෙලක් නැහැ වට. බේස් කරන්සි එකේ ඉන්ට්‍රස්ට් රේට් එක බෙදනවා කවුන්ටර් කරන්සි එකේ. ඔව් එක එකතු කිරීම මතකද ඒක? ඔව් එක එකතු කිරීම. ඒක මතක තියාගන්න ඕනේ. මොකද ලබන සතිය ඔක අවශ්‍ය වෙන්න පුළුවන්. හරි. වෙනත් විදේශ විනිමය අවශ්‍යතා සඳහා කියන අධ්‍යාපන කටයුතු. ඔයගොල්ලෝ අපි කියමු ලංකාවේ බැංකින් ඉවර වුණාට පස්සේ ඩිසයිඩ් කරනවා ගිහලා ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඩිග්‍රී එකක් කරන්න. ඒතකොට අධ්‍යාපන කටයුතු. නීති උපදෙස් සඳහා දැන් ලංකාවේ යම් උසාවි විභාගයෙන් දෙන තීරණ වලට අමතරව වාට අවශ්‍යයි පිටරට කම්පැනි එකක් දාන්න යනවා නම් ඒ පිටරට නීති ආයතනයෙන් දෙන උපදෙසුත් සලකා බලන්න. ඉතින් ඒක සඳහා වාට පිටරට නීති සමාගමක් සමග කටයුතු කරන්න වෙනවා. ඉතින් මේ නීති උපදෙස් වලටත් පාවිච්චි වෙන්න වෙනවා. සමහරවිට. විදේශ සංචාර ඔයගොල්ලෝ රට යනකොට රුපියස් ගිහිල්ලා කන්වර්ට් කරනවට වඩා ඉතින් මෙහෙම ඩොලර්ස් අරගෙන ගිහිල්ලා පිටරට ගිහිල්ලා පාවිච්චි කරනවා. ව්‍යාපාර උපදෙස් කන්සල්ටන්සි කරද්දී සමහරවිට විදේශ විනිමය පාවිච්චි කරනවා. ඉතින් දැන් කන්සල්ටන්ස්ලයි Amazon.com eBay වගේ ගොඩක් කම්පනීස් දැන් පාවිච්චි කරන අලුත්ම කරන්සි එකක් තියෙනවා Bitcoin එක. හරි Bitcoin ගැන මෑත කාලේදී බොහොම අර උණුසුම් කතා බහක් ඇති වෙලා තියෙනවා. controversial තත්ත්වයකට පත් වීගෙන යනවා. විනිමය අනුපාතික වෙනස තුලින් හටගන්න අවදානම කල්පනාකරණය සඳහා ව්‍යුත්පන්න උපකරණ භාවිතා කරන්න පුළුවන්. විදේශ විනිමය ගනුදෙනු සඳහා සහභාගී වන්නන් එක්ක පුද්ගල සහ ආයතන ගනුදෙනුකරුවන්. එන විදේශ ආයෝජකයන් බහුජාතික සමාගම් සහ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමේදී විදේශ විනිමය අවශ්‍ය වන්නේ නම් උන් සාමාන්‍ය වෙළඳපොළ සමග ඍජුව ගනුදෙනු නොකරන අතර වාණිජ්‍ය බැංකුව හරහා තම අවශ්‍යතාවයන් සපුරා ගනී. right then Unilever වගේ කම්පැනියක් ඇවිල්ලා ලංකාවේ සෙටප් කරද්දී ඒගොල්ලෝ ඩොලර්ස් ගෙනාවට ඒ ඩොලර්ස් රුපියල් බවට පත් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඒගොල්ලෝ ලංකාවෙන් ලබන ලාභාංශ වගේ ගෙවන්න ඕනේ පිට රටකට. කියන්නේ ඒගොල්ලන්ගේ මව් රට තියෙන්නේ අපි කියමු ඇමරිකාව කියලා. ඒතකොට ඇමරිකාවට ඒ ලාභාංශ ගෙවීමක් සිදු කරන්න ඕනේ. ඉතින් ලාභාංශ ගෙවද්දී ඒගොල්ලෝ රුපියල් වලින් ගෙවලා වැඩක් නැහැ. මොකද Unilever පිටරට පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ඒ ලැබෙන රුපියල් වල ලාභාංශය ඩොලර්ස් බවට පත් කරලා ගෙවන්න අවශ්‍යයි. හරි දැන් ඒ සඳහා වාණිජ්‍ය බැංකුවත් එක්ක ගනුදෙනු කළ තමයි විදේශ විනිමය අවශ්‍යතාවයන් සපුරා ගන්න. වාණිජ්‍ය බැංකුව. හරි. පුද්ගල සහ ආයතන අමතර වාණිජ්‍ය බැංකුව. තම තමන්ගේ ගනුදෙනුකරුවන් සඳහා විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීම සිදු කරයි. ඒකනේ අපි කාටත් විදේශ විනිමය අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒක ගන්න හරි විකුණන්න හරි අපි සමහරට විදේශ විනිමය අපිට කොහෙන් හරි ලැබිලා අපි ඒක මුදල් බවට පත් කර ගන්නවා නම් නැත්නම් අපිට ඉම්පෝර්ට් එකක් වෙහිකල් එකක් ගෙන ගන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් එහෙම නැත්නම් පිටරට යන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ අපි ගනුදෙනු කරන්නේ වාණිජ්‍ය බැංකුවත් සමග විවිධ වූ මුදල් වර්ගයන් ඇති තමන්ගේ වත්කම් හා වගකීම් වල වෙනස්කම් ඇති කර ගැනීම සඳහා කරන ලබන ගනුදෙනු. ඒ කියන්නේ සමහරවිට බැංකුව වලට තියෙන්න පුළුවන් ඩොලර්ස් වැඩිපුර. රුපීස් අඩු ඇති.
එහෙම අවස්ථාවකදී ඒගොල්ලන්ට පුළුවන් ඒ ඩොලර්ස් ටික අපේට වගේ තියලා රුපීස් ටිකක් ගන්න. right ඒක කරන්නේ currency swaps වලින්. විදේශ විනිමය තැරවකරුවන් කියන්නේ බ්‍රෝකර්ස්ලා බැංකු රාශියකින් ගැනුම් සහ විකුණුම් මිල රැස් කරන ලබයි. සාමාන්‍ය එක් මූල්‍ය මධ්‍යස්ථානයක තැරවකරුවන් සිටිනුයේ 14කි. right කියන්නේ බ්‍රෝකර්ස්ලා සාමාන්‍යයෙන් එක බ්‍රෝකර් කම්පැනි එක බ්‍රෝකර්ස්ලා 10කට වඩා සිටින්නේ නැහැ. මහා බැංකු central banks, Federal Reserve, Bank of Japan, Bank of China මේ වගේ ආයතන වලින් නොත් විදේශ විනිමය වෙළඳපොළ සහභාගී වෙනවා. රටක දේශීය මුදල් වර්ගයෙහි බාහිර වටිනාකම විචලන වීම එම රටේ මුදල් පාලන අධිකාරියන්ට බලපෑම් ඇති කරනු ලබයි. 1973 වසරේ පමණ සිට ලෝ ප්‍රධාන රටවල් තමන්ගේ රටෙහි මුදල් වර්ගය උච්චාවචනය වීමට ඉඩ හරින ලදී. right ඒ කියන්නේ කලින් ඔව් පොඩි ප්‍රශ්නයක් අහන්න මේ දැන් අර පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් රේට් එක ඩොලර් රේට් කියන්නේ රුපියල අප්‍රමාණ වෙලා රේට් එක වැඩි වෙනවානේ ඩොලර් රුපියල රේට් එක ඒක කන්ට්‍රෝල් කරන්න මොනවගේ පියවරන් ඔය ඉන්ට්‍රස්ට් රේට් එක වගේ එක්ස්චේන්ජ් රේට් එක නේ එක්ස්චේන්ජ් රේට් එක සෝරි එක්ස්චේන්ජ් රේට් එක ඒක පාලනය කරන්න සාමාන්‍යයෙන් දැන් ලංකාව ගන්න මොනවද හරි තියනවද කියන්නේ ස්පෙෂල් මොනවා හරි මෙතඩ්ස් මොනවා හරි තියනවද ඒක කන්ට්‍රෝල් කරගන්න ඔව් කියන්නේ එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙන්නේ අපේ රිසර්ව්ස් අඩු වෙලානේ එක්ස්චේන්ජ් රේට් එක වැඩි වෙනවා කියන්නේ අපේ ඩොලර් එක තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙනවා නේ ඒ කියන්නේ අර 185 ඉඳලා 200 ෆිට වෙන්න ගියේ ඒක පාලනය කරන්න තමයි අර ඕවර්ඩ්ස් උත් නවත්තන්න කියලා ඕවර්ඩ්ස් නවත්තන්න කියලා තියෙනවා ඔව් ඒක තමයි අර ඉම්පෝර්ට්ස් වලට රිස්ට්‍රික්ෂන්ස් ආවේ වෙහිකල් ඉම්පෝර්ට්ස් මාස 6කට විතර නැවතුවා හරි ඒ වගේම අත්‍යවශ්‍ය නොවන ඉම්පෝර්ට්ස් ටිකක් නැවතුවා නේද ඔව් ඉතින් ඒක දෙයක් ඒක අර import restrictions දාලා තියෙනවා. හරි අපේ දැන් රිසර්ව්ස් කොච්චරක් වගේ තියෙනවද සර් බිලියන 5.6ක් බිලියන් ඔව් බිලියන 5.6ක් අය වගේ forward 60 forward rates උත් පාවිච්චි කරන එක නැත්තුවා ස්පොට් රේට් එකට විතරයි කරන්න පුළුවන් ඔක්කොම ට්‍රාන්සැක්ෂන් පොට්‍රේට් ඔව් ඒ කියන්නේ දැන් forward book කරන්නේ නැහැ ඒක කරේ අර අනවශ්‍ය විදිහට ඩිමාන්ඩ් එක ඇති වෙන එක බලක්වලා රේට් එක අඩු කරගන්නද එහෙම ඔව් ඒ කියන්නේ ඉම්පෝර්ට්ස් තව පොඩ්ඩක් ඩිස්කරේජ් කරන්න එතන ඉම්පෝර්ට්ස් වැඩි වෙන්න ගත්තනේ ඒක පොඩ්ඩක් අඩු කරගන්න. හරි? හරි. තව ප්‍රශ්න තියෙනවද? නෑ තමයි. හංසිකාර ප්‍රශ්න. බන්ති. එතකොට මහා බැංකුවටත් විදේශ වෙළඳපොලේ සහභාගීත්වයක් දක්වන්න පුළුවන්. රටක දේශීය මුදල් වර්ගයේ බාහිර වටිනාකම විචල වීම එම රටේ මුදල් පාලන අධිකාරියට බලපෑම් ඇති කරන ලබයි. දැන් අපේ ඩෙට් තියෙනවා බිලියන 10ක් විතර. ඉතින් වැඩි වෙන සෑම රුපියලකට අපේ ණයත් බිලියන 10ක් විතර වැඩි වෙනවා. ඩොලර්ස් වලින් ඩොලර් බිලියන 10ක් විතර තියෙනවා. හැත්තතුනේ පමණ සිට ප්‍රධාන රටවල් තමන්ගේ මුදල් උච්චාවචනය වීමට ඉඩහරින ලදී. රටක මුදල් වල මිල පාලනය කරන්නේ නැතුව ඒක වෙනස් වෙන්න නැචරලි වෙනස් වෙන්න
ෆැසිලිටේට් කරලා තියෙනවා මේ සෙන්ට්‍රල් බැංක්ස් වලින්. ඉතින් ඒකට හේතු වෙලා තියෙන්නේ ඕකේ නැචරල් ෆ්ලෝ එක වෙනස් කරොත් සමහර රිසර්ව්ස් අඩු වෙන්න පුළුවන්. ඒක ඉතාමත් භයානකයි. මහා බැංකු සමහර අවස්ථාවලදී තම මුදල් වර්ගයේ මිලදී ගැනීම සහ විකිණීම තුලින් විනිමය අනුපාතය පාලනයට මැදිහත් වේ. සාවරි විනිමය අනුපාතයක ඇති විට මිලදී ගැනීම සහ විකිණීම තුලින් විනිමය අනුපාතකය පාලනය කිරීම මුදල් පාලන අධිකාරීන්ගේ වගකීමකි. හරිද? ඉතින් මේක තමයි දැන් රටක සෙන්ට්‍රල් බැංකුවේ වගකීම. ඒ කියන්නේ රටේ ආර්ථික සංවර්ධනය යහපත් තත්ත්වයක පවත්වා ගැනීම සහ ආර්ථික ස්ථාවරව පවත්වා ගැනීම. ඉතින් මේකට සඳහා ප්‍රධාන බලපෑමක් තමයි එකක් විනිමය අනුපාතය අනිත් එක පොලි අනුපාතය. ඉතින් ඔය දෙක පවත්වා ගැනීම මහ බැංකුවක ලොකු වගකීමක්. විනිමය අනුපාතිකය යනුව එක් මුදල් වර්ගයක් තවක මිල තවත් මුදල් වර්ගයක මිල හා සම්බන්ධව ප්‍රකාශ කිරීම. විනිමය වෙළඳපොළ ගනුදෙනු යනු මුදල් වර්ග විකිණීම සහ මිලදී ගැනීම වේ. මෙහිදී මුදල් වර්ග යුගලයන් ලෙස වෙළඳාම් කිරීමට සිදු වේ. දැන් ඒක තමයි ඉතාමත් වැදගත් දේ. මුදල් තියෙන යුගල වශයෙන්. තනිව නැහැ. හැමතිස්සෙම කපල්ස් තියෙනවා. right? Dollar rupee, sterling dollar, dollar yen, dollar Swiss franc, Aussie dollar, US dollar, New Zealand dollar, US dollar. මුදල් යුගයක පදනම් මුදල් වර්ගය සහ ප්‍රතිමුදල් වර්ගය ලෙස මුදල් වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. පදනම් මුදල් සහ ප්‍රතිමුදල්. right? ඒ කියන්නේ කොහොමද මේ දෙක අඳුරගන්නේ? පදනම් මුදල් කියන්නේ මොකද්ද? ප්‍රතිමුදල් කියන්නේ මොකද්ද? කියන්නේ බේස් කරන්සි. මොකද? ඇහුනේ ශාන්ත. පැයක ලිව්වහම කරන්සි පැයක. එතකොට ඉස්සරහම ලියන්නේ බේස් කරන්සි. ඔව්. මුලින්ම ලියන කරන්සිය තමයි බේස් කරන්සි එක. ඔය කියපු හරිය. කියන්නේ පදනම් මුදල්. right? දෙවෙනි එක ලියන්නේ කවුන්ටර් කරන්සි. ප්‍රතිමුදල් එක. සාමාන්‍යයෙන් මුදල් වර්ගය ලෙස ඩොලර් භාවිත වන අවස්ථා කීපයක්ද එසේ කීපයකදී එසේ නොවන ඇත. right? normally ඩොලර් එක තමයි මුලින් ලියන්නේ. හරි? ඒ ඩොලර් එක මුලින් නොලියන අවස්ථාවක ඒක ඉන්ඩිරෙක්ට් කරන්සි කෝඩ් එකක් කියලා කියන එක කියන්නේ ඩොලර් එක මුලින් ලියන්නේ නැහැ. යුරෝ නිව්සීලන්ත ස්ටර්ලින් ඔසී කියන කරන්සි වල සාමාන්‍ය ප්‍රැක්ටිස් එක ඩොලර් එක මුලින් ලියන්නේ නැහැ. මුලින්ම තමන්ගේ රටේ කරන්සි එක තමයි ලියන්නේ. හරි. එතකොට මේක තමයි දැන් විදේශ විනිමය අනුපාතයේ ලියන ක්‍රම. ඩිරෙක්ට් කෝඩ් සහ ඉන්ඩිරෙක්ට් කෝඩ්. ඍජු කතන ඩිරෙක්ට් කෝඩ් විදේශීය මුදලෙහි එක් ඒකකයෙන් සමාන වන්නා වූ දේශීය මුදල් එකක ගන්න බේස් කරන්සි අපි කියමු හාංගලි එකක්. අපි කියමු අඹගේ
රුපියල් 50යි. ඉතින් මේකේ අදහස් වෙන්නේ එක අඹ ගෙඩියක් ලංකාවේ මුදලේ රුපියල් 50යි කියලා. හරි. දැන් ඒතකොට ඒකෙන් කියන්නේ අඹ ගෙඩියක මිල අපේ රටේ පාවිච්චි කරන මුදල් ඒකක ගන්න වලින් කොච්චරද කියලා. අඹ ගෙඩියක් රුපියල් වලින් කොච්චරද? නැත්නම් අපිට අනිත් පැත්තට යන්නත් පුළුවන්. එක රුපියලකින් අඹ ගෙඩි කීයද? එක අඹ ගෙඩියක් රුපියල් 50යි කියන්නේ මේකට කියන්නේ ඩිරෙක්ට් කෝඩ්. එක රුපියලක් අඹ ගෙඩි කීයද කියන්නේ ඉන්ඩිරෙක්ට්. सामान्य प्रैक्टिस से कर अब के का रुपया किए කියලා කියන්නේ. දැන් අපි නිවුස් බලනකොට අපි කියන අර්ථාපල කිලෝ එකක් රුපියල් 150යි. අන්න ඒ වගේ එක අඹ ගෙඩියක් රුපියල් කීයද කියන එක තමයි ඩිරෙක්ට් කෝඩ් කියලා කියන්නේ. කියන්නේ එක විදේශ විනිමය ලංකාවේ මුදල් වලින් කොච්චරද ඩිරෙක්ට් කෝඩ්. මේක වෙන විදිහකට ලියනවා නම් අඹ කියන්නේ ඩොලර්ස් නම් අඹ වෙනුවට US ඩොලර් පාවිච්චි කරලා නම් එක ඩොලර් එක US ඩොලර් රුපී 50යි. මේක එක ඩොලර් එක රුපියල් 50යි. එතන අපිට කියනවා එක රුපියල ඩොලර්ස් වලින් එක 250යි. ඍජු කතන නැත්නම් ඩිරෙක්ට් කෝඩ් විදේශ මුදලෙහි නැත්නම් බේස් කරන්සි එක එකකයක් සමාන වන්නා වූ දේශීය මුදල් එකක ගණන. ඒ කියන්නේ එක විදේශ මුදලක් සමාන වන්නා වූ දේශීය මුදල් එකක ගණන. වක්‍ර කතනය නැත්නම් ඉන්ඩිරෙක්ට් කෝඩ් කියන්නේ දේශීය මුදල් එක එකකකින් විකිණීමට හෝ මිලදී ගැනීමට අදාළ වන්නා වූ දේශීය මුදලේ එකක ගණන. එක දේශීය මුදලකින් විදේශ විනිමය කොච්චර ගන්න පුළුවන්ද කියන එක තමයි වක්‍ර කතන නැත්නම් ඉන්ඩිරෙක්ට් කෝඩ් කියලා කියන්නේ. හරි දැන් ස්ටර්ලින් ඩොලර් 1.3 කියලා. මේකේ බේස් කරන්සි එක මොකක්ද? GBP. ස්ටර්ලින් එක තමයි බේස් කරන්සි. ඒ කියන්නේ මුලින් ලියන කරන්සි එක තමයි බේස්. දෙවෙනි කියන්නේ කවුන්ටර් කරන්සි. ඊළඟ ප්‍රශ්නේ මේක ඩිරෙක්ට් කෝඩ්ද ඉන්ඩිරෙක්ට් කෝඩ්ද? මේක ඩිරෙක්ට් කෝඩ් එක. මේක ඉන්ඩිරෙක්ට් කෝඩ් එක. සාමාන්‍යයෙන් ඩිරෙක්ට් කෝඩ් කියලා කියන්නේ ඩොලර් එක මුලින්ම ලියන. හරි. ඩොලර් එක දෙවෙනියට ලියනවා නම් ඒක ඉන්ඩිරෙක්ට් කෝඩ් එක. ඊළඟ ප්‍රශ්නේ මේකෙන් අදහස් වෙන්නේ එක පවුමක් ඩොලර්ස් කීයද නැත්නම් ඩොලර් එකක් ස්ටර්ලින් 1.3 ලක්ෂ. මොකද්ද මේකෙන් හරි උත්තරේ?
A ද B ද? ඒ ඔය හරි. ඒක අදහස් එක ස්ටර්ලින් එක ඩොලර්ස් වලින් කීයද කියන එක. මම තව ප්‍රශ්නයක් අහන්න. මේ කරන්සි දෙකෙන් වඩාත් ශක්තිමත් කරන්සි මොකක්ද? ස්ටර්ලින් එකද නැත්නම් ඩොලර් එකද? ස්ටර්ලින් ස්ටර්ලින් ඔව් ඔව්. මේ කරන්සි දෙකෙන් වඩාත් ශක්තිමත් කරන්සි එක මොකක්ද? ස්ටර්ලින්ද ඩොලර්ද? GB ස්ටර්ලින් ස්ටර්ලින්. ඇයි එහෙම කියන්නේ? ඒක එකක් ගන්න ඩොලර් 1.3ක් ඕන වෙනවා. හරි. දැන් මේ රේට් එක මේ එක්ස්චේන්ජ් රේට් එක එකට වඩා වැඩිද අඩුද? 1.3 කියන්නේ එකට වඩා වැඩි. අපි මෙහෙම කියන්නේ දැන් මේකේ බේස් කරන්සි එක මොකද? BHT කියන මොකක්ද කරන්සි? BHT කියන කරන්සි මොකක්ද? බහරෙන් ඩොලර් බහරේන් ඩොලර් එක. එතකොට මේ කරන්සි දෙක කම්පෙයාර් කරද්දී ස්ට්‍රෙන්ත් එක වැඩි මොකද? KWD අනිත් එක මොකද? ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්සි මොකක්ද? මොකද ඒක? ශක්තිය වැඩි කරන්සි මොකක්ද? මිල වැඩි කරන්සි මොකක්ද? ස්ටර්ලින් එකද නැත්නම් සෝරි බහරේන්ද කුවේත්ද? මොකද හිතන්නේ? KWD තමයි strong. KW is strong. උත්තරේ හරි. කොහොමද කිව්වේ? ඒ කියන්නේ KWD වලින් අශම ගාන යන්නේ බහරෙන් ඩොලර් එකක් ගන්න. හරි. මම මෙහෙම කිව්වොත් මේ රේට් එක එකට වඩා වැඩි අඩුයි. අඩු. එකට වඩා අඩුයි. හරි එකට වඩා වැඩි තමයි මේක ස්ටර්ලින් ඩොලර් එක එකට වඩා වැඩි. මේක එකට වඩා අඩුයි. එකට වඩා වැඩි කියන්නේ බේස් කරන්සි එක ස්ට්‍රෝං කවුන්ට් එකට වඩා. එකට වඩා වැඩි නේද? එකට වඩා අඩුයි කියන්නේ කවුන්ට් කරන්සි එක ස්ට්‍රෝං බේස් එකට වඩා. හරි. එකට වඩා වැඩි කියන්නේ බේස් කරන්සි එක ස්ට්‍රෝං. එකට වඩා අඩුයි කියන්නේ කවුන්ට් කරන්සි එක ස්ට්‍රෝං. right. ඒක නිසා බහරෙන් කුවේට් ගෙන ආයේ බහරෙන් එකේ ශක්තිය අඩුයි කුවේට් එකට වඩා. හරි පැහැදිලි? තේරුණාද ඒක?
right. ගෝලීය විදේශ විනිමය වෙළඳපොලේ ප්‍රමුඛත්වය ඇමරිකානු ඩොලරයකට හිමි වන බැවින් සාම්ප්‍රදායානුකූල ඇමරිකානු ඩොලරයක පදනම් වූ මුදල් වර්ගයේ බේස් කරන්සි. මුලින්ම ඩොලර් ලියුවොත් ඒක ඩිරෙක්ට් කරන්සි. දෙවෙනි ඩොලර් එක ලියුවොත් ඒක ඉන්ඩිරෙක්ට් කරන්සි. මේ අනුව විදේශ විනිමය අනුපාතක ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන ක්‍රම දෙකක් දැකිය හැකිය. එනම් ඇමරිකානු ඩොලර් පදනම් මුදල් වර්ගය ලෙස සලකා ඉදිරිපත් කරන කතන සහ වෙනත් මුදල් වර්ගයක් පදනම් මුදල් වර්ගය ලෙස සලකා කෙරෙන කතන. ඇමරිකානු ඩොලර් සම්බන්ධ නොවි වෙනත් මුදල් වර්ග යුගලයන්ද වෙළඳපොළෙහි හුවමාරු කර ගන්නු ලබන අතර මේ මුදල් වර්ග අතර අනුපාතය හරස් අනුපාතය ක්‍රොස් රේට්. ඒ කියන්නේ මැදට ඩොලර් එක පැන්නේ නැත්නම් ඩොලර් එක නැත්නම් මැද ඒකට කියන්නේ ක්‍රොස් රේට් එකක් කියලා. විනිමය අනුපාතික එතකොට මේකේ තියෙන විදිහට ඩොලර් එකක් රුපියල් 152යි. අර අඹ ගෙඩිය වගේ තමයි. එක අඹ ගෙඩියක් රුපියල් 152යි. ඉතින් ඩොලර් දාගන්න නැතුව මේකට නිකන් අඹ ගෙඩියක් දාගෙන බලන්න. එතකොට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එක අඹ ගෙඩියක් රුපියල් 152යි. ඒක තමයි විනිමය අනුපාතිකය. කියන්නේ එක අඹ ගෙඩියක් රුපියල් වලින් 152යි. අඹ වෙන ඩොලර් දැම්මොත් එක ඇමරිකානු ඩොලරයක් වටිනාකම රුපියල් 152යි. ලන්සු සහ අර්පණ අනුපාතික bid offer rates. හරි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි වාහනයක් අපි කියමු විකුණන්න ගියොත් කාර් ඩීලර් කෙනෙක් ගාවට. right අපි ගාව තියෙන වාහනේ අපි අරන් යනවා කාර් සේල් එකකට විකුණන්න. right. එතකොට අපිට හම්බ වෙන්නේ විකුණන්න හම්බ වෙන්නේ අඩු ගන්නටද වැඩි ගන්නටද? කාර් සේල් එකෙන් අපි කාර් එක ගන්න. ඒගොල්ලෝ වැඩි ගාණක් දීලා ගන්නවද අපි නැත්නම් අඩු ගාණට ඉල්ලන්නේ? අඩු ගන්න. දැන් අඩු ගන්නට ඉන්න. අපෙන් අඩු ගාණට ගන්න බලන්න. නමුත් අපි ගිහිල්ලා ඒ කාර් එකම ඒ කාර් සේල් එකෙන් ඉල්ලුවොත් අපිට අඩුවට දෙනවද වැඩියෙන්ද දෙන්නේ? වැඩියෙන් දෙන්නේ. නේ? ඒ වගේ තමයි බිස්නස් කරන්නේ. සාමාන්‍ය අඩුවෙන් අරගෙන වැඩිපුර විකුණනවා. right. ඉතින් buying selling අතර රේට් එක වෙනස් වෙන්න පුළුවන්. සමාන වෙන්නේ නැහැ කිසිසේත්.
අපි මේ වගේ දෙයක් බලමු. අපි අපේ ටාගට්ස්. හරි? අපි ගාව අපි ටාගට්ස් එකෙන් අඹ ගෙඩියක් ගන්න ගියොත් ටාගට්ස් එකෙන් අඹ ගෙඩියක් ගන්න ගියොත් අඹයක් අපිට 152යි 50කට ගන්න බැහැ. 152යි 50ට තමයි අපිට අඹ ගන්න පුළුවන් කාගෙත්. අපි හිතමු අපි ගාව තියෙන අඹ වත්තක්. අඹ වත්ත. ඉතින් අපි අඹ ගෙඩිය අරන් ගිහිල්ලා කාගෙත් එකට විකුණනවා. කාගෙත් එක මේ අඹ අපෙන් ගන්න 152යි 50ට වඩා වැඩි මිලකද නැත්නම් අඩු මිලකද? වැඩි මිලක. අඩු මිලක. කාගිල්ස් එක අපෙන් ගන්නේ නේද? ඔව්. අඩු මිලක. ඊට වඩා අඩු මිලක නේ. 152 50ට වඩා අඩුයි. 152. තමයි ගෙඩිය. 152 ගානේ ඒගොල්ලෝ ගන්න. අපෙන් 52කට අරගෙන මාකට් එකට විකුණන 152යි 50. කියන්නේ එක අඹ ගෙඩියකින් රුපියල් 2.50ක ලාභයක් තියෙනවා. නේද? ඉතින් මේකට තමයි කියන්නේ ලන්සු සහ අර්පණ මිල. බිඩ් ඇන්ඩ් ඔෆර් කියලා කියන්නේ මේවට. කියන්නේ ඒගොල්ලෝ ගන්න 152ට විකුණන්නේ 152යි 50. බැංකුව හෝ අනුපාතික ඉදිරිපත් කරන්නාගේ කෝණයෙන් බැලුව විට 152 ලන්සු අනුපාතිකය ලෙසද 52.50 අර්පණ අනුපාතිකය ලෙසද හැඳින්වේ. මේක තමයි ලන්සු අනුපාතිකය කියන්නේ. එතන අර්පණ. Bid and offer. මින් අදහස් වන්නේ බැංකුව ඇමරිකානු ඩොලරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 152කට වන අතර විකුණනු ලබන්නේ 152යි 50කට වන බවයි. හරි. දැන් කාගල්ස් එකට ගියාම පස්සේ මේ කෝඩ්ස් දෙකම තියෙන එක 2-way කෝඩ් එකක් කියලා කියනවා. බිල් ඔෆර් 2-way කෝඩ් එක. කතන ඉදිරිපත් කිරීමේදී සාමාන්‍යයෙන් දශම ස්ථාන 4කට ඉදිරිපත් කරේ. සමහර මුදල් වර්ග දශම ස්ථාන 2ක් පාවිච්චි කරනවා. ජපානයෙන් සහිත මුදල් දශම ස්ථාන 2යි පාවිච්චි කරනවා. right now ඔයගොල්ලෝ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ ඔයගොල්ලන් ට්‍රැක් කරන්න පුළුවන් දැන් කොහෙද කරන්සි එක තියෙන්නේ දැන් තව මාසයකට කලින් කොහොමද තිබ්බේ අවුරුදු ගානකට කලින් කොහොමද තිබ්බේ ඒ වගේ ට්‍රැක් කරලා මේ වගේ ප්‍රස්තාරයක් අඳ ගන්න පුළුවන් ඒක කරන්සි එකක් නෙවෙයි කරන්සි වර්ග කීපයකට පාවිච්චි කරන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඩයග්‍රෑම් එකේ යුරෝ තමයි මේ ලයින් එකෙන් පෙන්නන්නේ ස්ටර්ලිං එක තමයි පල්ලෙහා ලයින් එකෙන් පෙන්නන්නේ. ඩොලර් yen එක තමයි මේ විදිහට ෆ්ලක්චුවේට් වෙලා තියෙන්නේ. right ඉතින් පල්ලෙහා තියෙන ටේබල් එකේ කරන්සි ටේබල් එකෙන් පෙන්නනවා අද දවසේ වැඩිපුරම ඉහළ තියෙන ගාණයි අඩුම ගාණෙන් ක්ලෝසින් එකෙන් දැන් කොච්චරක් මාරු වෙලා තියෙනවද කියලා පෙන්නනවා. කතර ඉදිරිපත් කිරීමේදී සාමාන්‍ය දශම ස්ථාන 4කට ඉදිරිපත් කරේ ජපානයෙන් අපි කරා. පැතිරීම නැත්නම් ස්ප්‍රෙඩ් ලන්ස් සහ අර්පණ අනුපාතක අතර වෙනස පැතිරීම ලෙස හඳුන්වනු ලැබේ. රුපියල් 2.50යි වෙනස. සමාන.
සත 50 වෙනස. කියන්නේ 152යි 50 152 අතර වෙනස. ලන්සු සහ අර්පණ අනුපාතිකය අතර වෙනස පැතිරීම ලෙස හඳුන්වනු ලැබේ. right. කියන්නේ 152 50 අඩු කිරීම 152. ස්ප්‍රෙඩ් එකක් නැත්නම් පැතිරීම. සත 50ක ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. ඒ ස්ප්‍රෙඩ් එකකින් තමයි ටාගට්ස් එකට ප්‍රොෆිට් එකක් එන්නේ. ඒක පැතිරීම ප්‍රතිශතයක් ලෙසද පෙන්වන්න පුළුවන්. සත 50 පැතිරීම බිඩ් එකේ ප්‍රතිශතයක් විදිහට ඒ නැත්නම් ඔෆර් එකේ ප්‍රතිශතයක් විදිහට එනවා. අපි මේ ටේබල් එක බලන්නේ නැතුව අපි කියමු මේකේ බිඩ් එක කීයද? මුලින්ම කියන්නේ බේස් කරන්සි මොකක්ද? යුරෝ. යුරෝ එක තමයි බේස් කරන්සි. කවුන්ට් කරන්සිද? USD. ඩොලර්ස්. වඩා ශක්තිමත් කරන්සි, ස්ට්‍රෝං කරන්සි? යුරෝ. යුරෝ. හේතුව? එකට වඩා වැඩි. රේට් එක එකට වඩා වැඩි. ඒ නිසා බේස් කරන්සි එක ස්ට්‍රෝං. යුරෝ තමයි ශක්තිමත් කරන්සි. බිඩ් එක බිඩ් කැදෙෂම 1.2.04යි. ඔෆර් ස්ප්‍රෙඩ් මේක ස්ප්‍රෙඩ් එක. දශම 0.006. මේ ප්‍රතිශත අක්ෂයන් 6ක් ලෙස හැඳින්වෙයි. මේක කියන්නේ පිප්ස් කියලා. පිප්ස්. මුදල් යුගයේ එක සිදුවීමකී කුඩා වටිනාකම වෙනස පිප් එකක් ලෙස හැඳින්වෙයි. වෙන පුළුවන් පොඩිම වෙනස පිප් එකක් කියලා කියන්නේ. මේ ලාභ පාඩු ගණනය කිරීම සඳහා යොදා ගන්න අක්ෂයක් ලෙසද හැඳින්වෙයි. පැතිරීම සඳහා බලපාන කරුණු. ඒ කියන්නේ මේ ස්ප්‍රෙඩ් එක. දැන් මෙතන තියෙන්නේ පිප්ස් 6යි. හරි මේකේ තියෙන විදිහට පිප්ස් 6යි තියෙන්නේ. නමුත් මේ පිප්ස් 6 හැම කරන්සි එකකට පිප්ස් 6ක් නොවෙන්න පුළුවන්. සමහර අය පිප්ස් 20ක් වෙන්න පුළුවන්. සමහර අය පිප්ස් 2ක් වෙන්න පුළුවන්. ඒකට බලපාන කරුණු මොනවාද? කියලා තමයි මේකෙන් අදහස් වෙන්නේ. වෙළඳපොළ විශාලත්වය.
විශාල වෙළඳපොළක් යනු ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් විශාල ප්‍රමාණයක් ගනුදෙනුවල යෙදෙන වෙළඳපොළකි. මෙතුලින් ඇතිවන තරඟකාරීත්වය තුලින් ගැනුම් මිල සහ විකුණුම් මිල අතර පරතරය එනම් පැතිරීම කුඩා වේ. හරි ඔයගලන්ට අර පෝටර්ස් 5 පෝසර්ස් මතක නම් එකෙන් එක කොටසක් තිබ්බා bargaining power of customers, right? කස්ටමර්ස් ලාගේ bargaining power එක වැඩි වෙනවා in the number of suppliers ගන්න වැඩි වුණා. දැන් උදාහරණයක් විදිහට අපි කියමු අපිට සිගරට් එකක් බොන්න ඕන නම් right සිගරට් එක ගන්න වෙන්නේ මාකට් එකේ තියෙන ගානක් නේ. අපිට ගිහිල්ලා බෑ අපිට ඕනේ ගානට ගන්න. ඒ සිගරට් එකේ මිල ලංකාවේ සිටි සිගරට් විතරයි බලපත්‍ර තියෙන සිගරට් හදන්නේ. ඉතින් ඒගොල්ලන් දෙන මිල තමයි අපිට ගන්න ඕනේ. නමුත් අපි කියමු මේක තරගකාරීත්වයක් ඇති වෙලා තව දුම්කොළ සමාගම් කීපයක්ම රටේ ඇති වෙනවා. right. එතකොට සිගරට් විකුණන ආයතන කීපයක් ඇති වුණොත් හැමෝම අර මිලට විකුණන්න නැති වෙන්න පුළුවන්. තරගකාරීත්වයක් ඇති වුණොත් මිල පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඉතින් විශාල වෙළඳපොළක් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් විශාල ප්‍රමාණයක් ගනුදෙනු කරයි. මෙතුලින් ඇතුළත තරගකාරීත්වය තුලින් ගැනුම් මිල සහ විකුණුම් මිල අතර පරතරය. ඒ කියන්නේ පැතිරීම පොඩි වෙන්න පුළුවන්. ගනුදෙනු වල ප්‍රමාණය විශාල ප්‍රමාණයෙන් ගනුදෙනු වන විට පටු පැතිරීමක් ඇති කර ඇති අතර ගනුදෙනු අවම වෙළඳපොළක පැතිරීම විශාල වේ. right ඒ කියන්නේ transaction size එක නැත්නම් market size එක මේ දෙකම බලපාන අපේ transaction size එක ලොකුයි නම් පැතිරීම අඩු වෙන්න පුළුවන්. right ඒ කියන්නේ අපිට දෙන්න පුළුවන් අර economies of scale වගේ concept එකක් තියෙන එක. අපිට දෙන්න පුළුවන් benefit එක වැඩි අපේ transaction size එක ලොකු වෙනවා. දේශපාලන ස්ථාවරත්වය. අස්ථාවර දේශපාලනික තත්ත්වයක් ඇති රටක මුදල් වර්ග සම්බන්ධයෙන් මුදල් යුගලවල පැතිරීම වැඩි වෙනවා ඇත. දේශපාලන තත්ත්වය අස්ථාවර නම් bid offer spread එක වැඩි වෙනවා. ඒ කියන්නේ කාටවත් ෂුවර් නැහැ විකුණන්න ඕනේද ගන්න ඕනේද කියලා. ඒක නිසා bid එක කුලතර අඩු කර ගන්නවා, offer එක කුලතර වැඩි කර ගන්නවා. අලෙවිකරුවන්ගේ ප්‍රමාණය වැඩි අලෙවිකරුවන් ප්‍රමාණයක් සිටින විට පැතිරීම කුඩායි. and again අර Porter's 5 forces model එකට යන්නේ. වෙළඳපොලේ ස්ථාවරත්වය. වෙළඳපොළ ඉතා දැඩි ලෙස උච්චාවචනයට ලක්වන විට පැතිරීම වැඩි වන අතර ස්ථාවරයට පැතිරීම අඩු වේ. ස්ථාවර වෙළඳපොලේක පැතිරීම අඩුයි. අස්ථාවර නම් පැතිරීම වැඩි. ගනුදෙනු වන මුදල් වර්ගවල ද්‍රවශීලතාව. සමහර විට දැන් ද්‍රවශීලතාව වැඩි විනිමය අනුපාත තියෙනවා, ද්‍රවශීලතාව අඩු මුදල් වර්ග තියෙනවා. ද්‍රවශීලතාව වැඩි වෙන ඒකට උදාහරණ තමයි ඩොලර් 1, යුරෝ, ස්ටර්ලිං, යෙන්, ස්විස් ෆ්‍රැන්ක් ඔය ද්‍රවශීලතාව ඉතා වැඩි. නමුත් ද්‍රවශීලතාව අඩු කරන්සිස් උත් ගොඩක් තියෙනවා. මේ ද්‍රවශීලතාව වැඩි වෙන්න පැතිරීම අඩුයි. හරි. දැන් ඒ දැනුම පාවිච්චි කරලා අපි මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙමු. හරි. බ්‍රිතාන්‍ය පවුන්ඩ් ලබා ගැනීමට අවශ්‍ය ශ්‍රී ලාංකික වෙත පහත විනිමය අනුපාතක ලැබේ. ස්ටර්ලිං රුපියල් 196යි. සහ 201යි.
පහදන්න කියලා තියෙනවා. කොහොමද පැහැදිලි කරන්නේ? මේක ගොඩක් දේවල් මේක කියන්න පුළුවන්. මේක අපිට කියන්න පුළුවන් බේස් කරන්සි එක ස්ටර්ලින් කවුන්ට් කන්සර්ට් ශ්‍රී ලංකන් රුපියල්. බිඩ් එක 196 7 16 80 ඔෆර් එක 201 87 41. මේක ස්ටර්ලින් එක තමයි ගොඩක් ස්ට්‍රෝං කරන්සි එක. ඒක 201 87 41. can bid of a spread එක පහයි සද 70ක් තියෙනවා. නේද? ඒ ආරෙන්න තව තියෙනවා දෙක. මේ කරුණ වලට අමතරව ඊට අමතරව කිසි දෙයක් තියෙනවද කියන්නේ? නැද්ද? හරි ඊළඟ කොටස බ්‍රිතාන්‍ය පවුන්ඩ් 250ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ප්‍රමාණය. ඒක කොහොමද බලන්නේ? දැන් බ්‍රිතාන්‍ය පවුමක් ලබා ගන්න මොන රේට් එකද පාවිච්චි කරන්න ඕනේ? බිඩ් එකද ඔෆර් එකද ගන්න ඕනේ අපිට? ඔෆර් එකට ගන්න වෙන්නේ 201 87 41කට. රයිට්. අද අපි කියන්නේ අපි ටාගට්ස් එකට ගිහිල්ලා අඹ ගෙඩියක් ගන්නවා වගේ. ඒගොල්ලෝ වැඩි මුදල තමයි අපිට විකුණන්නේ. රයිට්. එතකොට එක පවුමක් රුපියල් 201යි 87යි 41ක්. What a pound 250.
50 568යි 753යි. හරි. ඒක පැහැදිලිද? ඔව් ඊළඟ ප්‍රශ්නේ සංචාරයෙන් පසු පවුම් 23ක් ඉතිරිව ඇතනම් එයට ලබාගත හැකි රුපියල් ප්‍රමාණය. විනිමය අනුපාතකය 195 36 18 සහ 202යි 27යි 78 වන අවස්ථාවේදී කොපමණ? ඒ කොහොමද? සනුපාතයෙන් වැඩි කරනවා. සිතුවා. අපට අදාළ වෙන එක බිට් එක කියන්නේ අපි ගිහිල්ලා කාගල්ස් එකට අමුගෙට විකුණනවා වගේ අඩු ගන්න තමයි විකුණන්න වෙන්නේ 195 36 18. පවුම් 23ක් කියන්නේ හරිද සත්‍යමතුලයි 732. හරිද? ගැටලුවක් තියෙනවද? ප්‍රශ්න තියෙනවද? නෑ සර්. හරි. විදේශ විනිමය වෙළඳපොළ සහ ඉදිරි විදේශ විනිමය අනුපාතක. දැන් අපි ඇයි ඉදිරි විනිමය අනුපාතක පාවිච්චි කරන්නේ? දැන්ට රේට් එක උච්චාවචනය වෙලා පාඩුවක් වේ කියන බලාපොරොත්තුවෙන් කියන්නේ පාඩුවක් වෙන එක බලක්ව ගන්න තමයි ඉදිරි forward exchange rate පාවිච්චි කරන්නේ ඉදිරි විනිමය අනුපාතක. කියන්නේ විනිමය අනුපාතක වෙනස් වෙලා ඉස්සරහට ලැබෙන්න තියෙන විදේශ විනිමය ගනුදෙනුවක් කරද්දී තියෙන අවදානම අඩු කරගන්න. නැත්නම් සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන්. පාඩුවක් වෙයි කියන එක වළක්ව ගන්න. තමයි අශිවන්ත කිව්වේනේ. අයින් කරන්න පුළුවන්. නේද? අයින් කරන්න පුළුවන්ද බැරිද? පාඩුවක් වෙන එක අයින් කරගන්න පුළුවන් වෙයිද බැරිද?
පැහැදිලි ප්‍රශ්නේ? අඩු කරගන්න පුළුවන්. ඈ? අඩු කරගන්න පුළුවන්. අඩු කරගන්න. හංසිකා මොකද හිතන්නේ? හංසිකා sorry. ඉදිරි ගිවිසුමකට ආවන් පස්සේ තියෙන අවදානම සම්පූර්ණයෙන් නැති කරගන්න අඩු කරගන්න පුළුවන්. හරි. හරි අපි කියමු මෙහෙම. දැන් තවදකයි රුපියල් 200. අපි sorry 185. අපි කියනවා ඉදිරි ගිවිසුමක් 1 year forward. දැන් 200. හරි අපි නිකන් එහෙම හිතමු. දැන් 200කට ගිවිස ගන්න. හරි? එතකොට අපි කියමු අවුරුද්දකට පස්සේ මේ විදේශ ඉදිරි අවුරුද්දකට පස්සේ තියෙන ස්පොට් රේට් එක රුපියල් 250යි අවුරුද්දක. අවුරුද්දකට පස්සේ තියෙන රේට් එක 250යි. ඒක ලාභයිද පාඩුවද? පාඩුයි. පාඩුයි. ඇයි? දැන් අපි කියමු ඔයා ඉම්පෝර්ට් කෙනෙක්. වාහන ඉම්පෝර්ට් කරන්නේ. හරි? ඇමරිකාවෙන් වාහන ගෙන්නනවා. එතකොට ලාභ. ලාභ. එනවා කරන්නේ මොකද්ද කියන අනුව තමයි මේක ලාභද පාඩුද කියලා decide වෙන්නේ නේ. එනවා T export කෙනෙක් නම් ඔයා 1 year forward එක ගහලා තිබුණා 200ට මාකට් එක 250 කට ඔයාට 50ක loss එකක්. 50ක loss එකක් වෙනවා. හැබැයි ඉම්පෝර්ට් කෙනෙක් නම් ඒකට ලාභයි. 50ක gain එක. 50 gain එක. ඒක ඔයා ඉම්පෝර්ට්ද එක්ස්පෝර්ට්ද කියන එක අනුවත් මේක වෙනස් වෙනවා. හරි? අපි කියමු ඔයා එක්ස්පෝර්ට් කෙනෙක් කියලා. එක්ස්පෝර්ට් කෙනෙක් පෙර 200 ගානේ ඩොලර්ස් ගන්න ඉවස ගන්න අවුරුද්දක. ඉතින් එයාට රේට් එක 250ට ගියොත් එයාට පාඩුයි. හැබැයි 150ට ආව මාකට් එකේ අවුරුද්දේ රේට් එක 150 එනවා. ඒක එයාට ලාභයි. ඒක ලොකු ලාභයක් තියෙනවා. හැබැයි ඉම්පෝර්ට් කෙනෙක්ට නම් 250ට ගියොත් ලාභයි 150ට ආවත් පාඩුයි. ඒවා කරන්නේ ඉම්පෝර්ට් කෙනෙක්ද එක්ස්පෝර්ට් කෙනෙක්ද කියන එක අනුව ඒක වෙනස් වෙනවා. හරි? දැන් ඔයා මුකුත් නොකර හිටියනම් මුකුත්ම කරන්නේ නැතුව හිටියනම් මේක නැත්තා. හරි? දැන් රේට් එක 180යි ඔයා එක්ස්පෝර්ට් කෙනෙක් නම් 250ට ගියොත් ඔයාට ලාභයි. නේ? හැබැයි 150ට අඩු වුණොත් ඔයාට පාඩුයි. නමුත් ඔයා ඉම්පෝර්ට් කෙනෙක් නම් 250ට ගියොත් ඔයාට පාඩුයි 150ට ඔයාට ලාභයි. ඉතින් මේ අවස්ථාව දෙකේ වෙනසක් තියෙනවද? දෙකේම අවදානමක් තියෙනව නේද? කරත් අවදානම් නොකරත් අවදානම්. ඒ කියන්නේ ඔයාට ඒ අවදානම අඩු වෙලා නැහැ. ඒ අවදානම එහෙමම තියෙනවා. හැබැයි මොකද අඩු වෙලා තියෙන්නේ? මිල පිළිබඳ අවදානම සම්පූර්ණයෙන් අයින් කළේ. මේ මිල අවුරුද්දකට පස්සේ මාකට් එක කොහෙද තිබ්බත් 250 නෙවෙයි 150ක් නෙවෙයි රුපියල් 1000ක. ඒක බිඳුවට ආවත් ඔයාලට ලැබෙන රේට් එක රුපියල් 200 කියලා ගැරන්ටීඩ්. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒවා මිල පිළිබඳ තියෙන අවදානම සම්පූර්ණයෙන් නැති කරලා තියෙනවා. මිල පිළිගන්න කියන ප්‍රශ්නයක් නැහැ. 200 හම්බෙන්නේ කියලා ෂුවර්. හරි? එතකොට අයින් වෙලා තියෙන මිල පිළිබඳ අවදානම විතරයි. වෙන කිසිම අවදානමක් අඩු වෙලා නැහැ. තේරුණාද? ඒකට ඉදිරි ගනුදෙනු කරනකොට ඒක තමයි තියෙන ප්‍රශ්න. හරි මම හිතන්නේ කාලය ඉවර වෙලා තියෙනවා. හරි අපි එහෙනම් ලබන සතියේ කන්ටිනියු කරමු මේ එහෙනම් all the best exam එකට.